අද මේ රටේ අනුක්‍රමයෙන් මතුවෙච්ච මූල්‍ය අර්බුදයක් ක්‍රමයෙන් දැන් බලශක්ති අර්බුදයක් බවට පරිවර්තනය වෙමින් තියෙනවා. ඒක පරිපූර්ණ ආර්ථික අර්බුදයක් බවට මේ ඉදිරි මාස කීපය ඇතුළත පරිවර්තනය වෙන්න නියමිතයි. අපි දැක්කා ගෑස් පෝලිං, අපි දැක්කා විටින් විට ඇති වෙන ඉන්ධන පෝලිං, අපි දැක්කා අද වෙනකොට ගෑස් පිපිරීම්. ඒ වගේම අපිට දැන් පෙනෙමින් තිබෙනවා අනාගතයේ මේ ඇති වෙලා තියෙන විදේශ විනිමය අර්බුදයත් එක්ක ඉන්ධන විශේෂයෙන්ම ගල්ලංගුරු හා තෙල් ගෙන්වා ගැනීමේදී මතුවෙන ගැටලු නිසා ඇති වෙන්න යන ඉන්ධන අර්බුදය. ගරු ලසන්ත අලගැවන්න ඇමතුමා සංඛ්‍යාලේඛනයක් කිව්වා 2015 ජනවාරි 1 වෙනිදා ඉඳන් 2021 ඔක්තෝබර් මාසය දක්වා මාස 82කදී අනතුරු 203ක් වාර්තා වෙලා තියෙනවා. ඒ කියන්නේ මාසයකට 2.5 අනතුරු. එවනම් මේ නොවැම්බර් මාසෙදී අනතුරු කීයක් දැන් වාර්තා වෙලා තියෙනවද? එහි අසාමාන්‍ය භාවයක් නැද්ද? ඒ අසාමාන්‍ය භාවයට හේතුව කුමක්ද? ඒක අපි දැනගන්න ඕනේ. ඒ වගේම මම මේක විවාදයක් කරගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් බොහොම පැහැදිලිව අපි දන්න දේ රසායන විද්‍යානුකූලව මේ ප්‍රොපේන් බියුටේන් සංයුතිය වෙනස් කිරීම සම්බන්ධයෙන් ඒ රටවල තියෙන උෂ්ණත්වය, ඒ වගේම මේවායේ මේ ප්‍රොපේන් බියුටේන් දෙකේ තියෙන හරි මම මේ කිව්වේ සාමාන්‍ය මාසෙට 2.5යි අනතුරු වෙලා තියෙනවා. දැන්ටම මේ සිද්ධි 7-8ක් 10ක් වාර්තා වෙලා තියෙන එක අසාමාන්‍ය තත්ත්වයක් සංඛ්‍යාලේඛන මේ වශයෙන් ගත්තාම. ඒ අතින් බැලුවාම මේ ප්‍රොපේන් බියුටේන් සංයුතිය තීරණය කරන්නේ අපි දන්න තරමින් මේ ලික්විෆයිඩ් පෙට්‍රෝලියම් වල ඒවායේ තියෙන තාපාංකය, ඒවායේ අඩංගු බලශක්ති ප්‍රමාණය, ඒ වගේම කාමර උෂ්ණත්වයේදී මේක වාෂ්ප වෙන්න ඕනේ. මේ වගේ කාරණා ගණනාවක් මත විශේෂයෙන්ම මේ සංයුතියේ සම්මත තත්ත්වයක් නැකුවට මේ සංයුතියේ සම්මත තත්ත්වයේ ශ්‍රී ලංකාවේ උෂ්ණත්වයට, තාපාංකයට හා ආන්තික පීඩනයට 70ට 30 විදියට තමයි තිබුණේ. ඒක ඒ සමාගම් වලට 105ක් එහා මෙහා කරගැනීමේ අයිතිය දීලා තිබුණා. නමුත් අර ගෑස් මිල ඉහළ යනකොට මේ රටේ වංචාවක් සිද්ධ වුණා. කිලෝග්‍රෑම් වෙනුවට ලීටර් වලින් නිකුත් කළා. ඒ වගේම බියුටේන් ප්‍රොපේන් අනුපාතය මාරු කළා. මාරු කළා විතරක් නෙවෙයි කිව්වා මේ බියුටේන් වල ශක්තිය වැඩි නිසා දැන් මේ අනුපාතයත් එක්ක මේ තාපාංක ප්‍රශ්නයත් එක්ක පරණ විදිහටම උයා ගන්න පුළුවන් දැන් මේ අලුත් 50ට 51 කියලා නිවේදනයකුත් නිකුත් කළා. ඒ නිසා මේ වගකීම අනිවාර්යයෙන්ම මේ සමාගම් සහ ඒ ඇත්තු ගන්න ඕනේ. මේක ස්වාධීන විද්‍යානුකූලව සොයා බලලා තීරණය කළ යුතු තත්ත්වයක්. අභ්‍යන්තර පීඩනය අනිවාර්යයෙන්ම 50ට 50 තත්ත්වයක් යටතේ වැඩි වෙනවා. ඒ තත්ත්වයක් තුළ අනිවාර්යයෙන්ම මෙහි කරාමේ එහෙම නැත්නම් රෙගුලේටරේ එහෙම නැත්නම් මේ අනිකුත් එහි තියෙන උපාංගවල මේ ගෑස් කාන්දු වීම අනිවාර්ය වෙනවා. ඒක විද්‍යාව දන්න හැම මිනිහම දන්න දෙයක්. ගරු කතානායකතුමනි, අද පවතින මේ මූල්‍ය අර්බුදය මේක සංගවල වැඩක් නැහැ. මේ මූල්‍ය අර්බුදය ගැන අපි විටින් විට අවස්ථාවෙන් අවස්ථාව අනතුරු ඇඟෙව්වා. මේ මූල්‍ය අර්බුදය හිටපු ගරු අග්‍රාමාත්‍යතුමා කිව්වා වගේ අද මේ වෙනකොට අපේ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1500ට වැටලා තියෙනවා. අපි මතක තියාගන්න ඕනේ ලබන ජනවාරි මාසේ අපට තියෙනවා අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කරයක් පියවන්න ISB එකක් ඩොලර් මිලියන් 500ක. ඒ වගේම මේ ඉදිරි මාස 7 ඇතුළත අපට තියෙනවා ISB සහ ඒ වගේම ශ්‍රී ලංකා ඩෙවලොප්මන්ට් බොන්ඩ්ස් හැටියට තියෙන ඒ පුජ්‍යලික අංශයෙන් ලබාගත් වාණිජ ණය ඩොලර් මිලියන 2900ක් පියවන්න තියෙනවා. මේ 2900යි ලබන වසරේ ගෙවන්න තියෙන පොදු ණය ප්‍රමාණය වෙච්ච ඩොලර් බිලියන 7යි මේ සියල්ලම කරන්න අද අපිට ඉතුරුලා තියෙන මේ 1.5යි. ඒ අනුව අනිවාර්යයෙන්ම මේ විදේශ විනිමය අර්බුදයක් කරා ගමන් කරනවා. ඒක තමයි මුලින් වාහන ගෙන්වීම නතර කළා. ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ 600 ගණනක් නතර කළා. පොහොර හා රසායන ද්‍රව්‍ය ගෙන්වීම නතර කළා. ඒ වගේම ඇතැම් ඖෂධ වර්ග ගෙන්වීමට බාධා පැමිණුණා. ඉන්ධන ආදියට බාධා පැමිණුණා. ඒ විතරක් නෙවෙයි අද තියෙන ප්‍රශ්නේ මේ ණයවර ලිපි ලංකා බැංකුව මහජන බැංකුව නිකුත් කළාට වැඩක් නැහැ. මේ ණයවර ලිපි අන්තර්ජාතික බැංකු විසින් පිළිගන්න ඕනේ. අන්තර්ජාතික බැංකු විසින් ඒවා ස්ථිර කරන්න ඕනේ. ඒ නිසා තමයි පිරිපහදුවට බොරතේ ටෙන්ඩර් 14ක් දාලත් ඒවාට ආවේ නැත්තේ කවුරුවත් සැපයුම් කරුවෝ. ගල්ලංගුරු ශනික ටෙන්ඩරයට සැපයුම් කරුවෝ ආවේ නැත්තේ ඒකයි. මොකද සැපයුම් කරුවෝ මේ සැපයුම් වලට ඉදිරිපත් වෙද්දී උන්ට විශාල බිඩ් බොන්ඩ් එකක් ගෙවන්න තියෙනවා.
ඉතින් ඒගොල්ලන්ගේ විදේශ බැංකුව ලංකා බැංකුව මහජන බැංකුවේ මේ ණයවර ලිපිවල ස්ථාවරත්වය පිළිගන්නේ නැත්නම් එතනින්ම මේ සැපයුම් කරුව අපට සැපයීම් නතර කරනවා. ඒ අනුව මේක තියෙන ලංකා බැංකුව මහජන බැංකුව ණයවර ලිපි නිකුත් කිරීම පිළිබඳ අර්බුදයක් නෙවෙයි. විදේශ බැංකු මේ ණයවර ලිපි පිළිගැනීම නොපිළිගැනීම පිළිබඳ ප්‍රශ්නයක්. ඇයි ලංකා බැංකුවටත් මහජන බැංකුවටත් මේ ඉරණම අත් වෙලා තියෙන්නේ? මම අයවැය ව්‍යාධිත් පෙන්නවා ලංකා බැංකුවත් මහජන බැංකුවත් පත්ල දක්වාම හූරාගෙන ඉවරයි. අන්න ඒ නිසා තමයි අද ලංකා බැංකුවත් මහජන බැංකුවත් අපගේ ස්වෛරී ශ්‍රේණිගත කිරීම අපි පහලෙන් පහලට වැටෙනකොට 2019 B ගණයේ තිබිච්ච අපේ ශ්‍රේණිගත කිරීම C වලට වැටිලා CAA 1 2 3 කියලා ගිහිල්ලා දැන් ඊළඟ ඩිෆෝල්ට් ලෙවල් එකට ගමන් කරමින් තියෙනකොට රාජ්‍ය බැංකු වලට මේ ඉරණම අත්වීම රාජ්‍ය බැංකුත් අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම වල පහලට වැටීම අනිවාර්යයි. අපි මුලින් බලන්න ඕනේ මේ මූල්‍ය අර්බුදයේ මූලයන් මොනවද කියලා. මේ මූල්‍ය අර්බුදයේ මූලයන් ගත්තොත් අපිට පේනවා අද ඇති වෙලා තියෙන ප්‍රශ්නය මේ විදේශ ණය ආපසු ගෙවා ගැනීමේ අර්බුදය. මේකට හේතු ගණනාවක් තියෙනවා. පළවෙනි එක අපි කවුරුත් පිළිගන්න ඕනේ කොවිඩ් නිසා ඇති වෙලා තියෙන ජාත්‍යන්තර හා ජාතික තත්ත්ව. හැබැයි ඒක එකම හේතුව නෙවෙයි. කොවිඩ් නිසා සංචාරක ව්‍යාපාරය අඩපණ වුණේ අපේ රටේ විතරක් නෙවෙයි. මාලදිවයිනේ අඩපණ වුණා. තායිලන්තේ අඩපණ වුණා. ඒ කිසි රටක ලංකාවේ වැනි ප්‍රශ්නයක් මතුවෙලා නැහැ. ඒ වගේම විදේශ ශ්‍රමිකයන්ගේ සම්ප්‍රේෂණ අපිට වඩා වැඩියෙන් ලබා ගන්න බංගලිදේශයේ ඇඟලුම් ශේෂ්ත්‍රය අපට වඩා වැඩියෙන් ලබා ගන්න බංගලිදේශයේ මෙවැනි අර්බුදයක් පැන නැගිලා නැහැ. එහෙනම් අපේ සුවිශේෂී ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපි පළමුව අවබෝධ කරගත යුතුයි. කොවිඩ් වලට මුවා වෙන්න කලින් අපි ඇත්තම ප්‍රශ්නය අවබෝධ කරගත යුතුයි. ඒකේ ප්‍රධානම කරුණු දෙකක් තියෙනවා. එකක් මේ ආණ්ඩුව විසින් අනුගමනය කරපු මූල්‍ය ප්‍රතිපත්තිය. මේ ජනාධිපතිතුමා බලයට පත් වෙලා දින 15ක් යනකොට මේ රටේ ඉහළම ධන කුවේරයින්ට ඉහළම ගණේ බදු සහනයක් ලබා දුන්නා. ඒ මගින් රාජ්‍ය ආදායමේ 40%ක් අහිමි කරගත්තා. ඒ හරහා ලෝකයටත් රටටත් වෙළඳපොළටත් ලබා දුන් පණිවිඩය තමයි ලංකාවට දැන් ණය ගෙවා ගැනීමේ හැකියාවක් නැති බව. ඒ නිසා අපි එතනින් පහළට ගමන් කළා. ඒ වගේම කොවිඩ් මර්ධනය ගැන ඉහළින් කතා කළාට කොවිඩ් මර්ධන ඉතාම අවිද්‍යාත්මකව කළේ. විශේෂයෙන්ම මේ රටේ වැඩ කරන ජනතාව අපනයන ශේෂ්ත්‍රයේ කම්හල්වල ඒ සියලුම දෙනා එකඟ වුණා 2020 නොවැම්බර් මාසෙදී තමන්ගේ වැඩ කරන ජනතාව තමන්ගේ වියදමින් ඒ අය එන්නත්කරණය කරන්න. ඒ සඳහා ඩොලර් මිලියන 30ක් ඒ සමාගම් විසින් ලබා දෙන්න කටයුතු කළා. මොකක්ද ආණ්ඩුවේ ප්‍රතිචාරය? ආණ්ඩුවේ ප්‍රතිචාරය තමයි නෑ අපි කරන්න යනවායි කියලා. මොනවද අපි කළේ? අපි කළේ ධම්මික පැණියයි අර කලගෙඩි සෙල්ලමයි නටනට අපි මාස ගානක් ආපස්සට ගියා. මේ රටේ අද ඇතිවෙච්ච මේ කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියට දැඩි ලෙස දරුණු ලෙස බලපෑවා ෆැක්ටරි කම්කරුවන්ගේ ඒ සේවාවන් ලබා ගැනීම ඒ ශේෂ්ත්‍රයේ හරහා තමයි මේ පැතිරීම සිද්ධ වෙන විශාල වශයෙන් බලපෑවේ. ඇත්තරම එන්නත් තුනක් 2020 නොවැම්බර් මාසේ සොයාගත්තා. ඒ එන්නත් 20 සොයා ගන්නකොට ලංකාවේ මියගිය ප්‍රමාණය 200කට ආසන්න ප්‍රමාණයක්. ඒවා විධිමත් විදියට මුල් මාස 3-4 ලබා දෙන්න කටයුතු කළා නම් මේ 14000ගේ ජීවිත විතරක් නෙවෙයි අද මේ රටේ පත් වෙලා තියෙන මේ ආර්ථික තත්ත්වෙනුත් අපිට ගැලවෙන්න ඉඩකඩ තිබුණා. ඒ වගේම අපි 2016 මූල්‍ය අරමුදලේ සරණට ගියා. මේ මූල්‍ය අරමුදලේ සරණ ගැන කියනකොට මේක දේශද්‍රෝහී වැඩක්. එහෙම නැත්නම් මේක ධනවාදීන්ගේ වැඩක්. එහෙම නැත්නම් මේක මේ ඇමරිකාවට යටත් වෙන වැඩක් වගේ සටන් පාට අපිට ඇහෙනවා ආණ්ඩුව පැත්තේ. අමතක කරන්න එපා 2008 දී මේ ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් ඒ අවස්ථාවේ මේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සරණට ගිය බව මම යෝජනා කරන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සරණට යන්න කියලා. නමුත් මේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සරණට 2008 ගියා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒ නිසා මේක මෙවැනි ආකාරයේ විවේචන කිරීම තර්කානුකූල නොවන බව ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම ඒ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ රැකවරණේ අපි ඉවත් වුණා. අපිට ඒක ලබාගෙන තවත් ඒකේ දිගුවක් ලබා ගන්න ඉඩ තිබුණා. අපි ඒකෙන් ඉවත් වුණා. ඉවත් වුණා විතරක් නෙවෙයි. වැදගත් ජාත්‍යන්තර ව්‍යාපෘති වලින් බොහොම හිතුවක්කාර දඩබ්බර ලෙස ඉවත් වුණා. ජයිකා ව්‍යාපෘති වලින් ඉවත් වුණා. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති අද තිබුණා නම් කරු කතානායකතුමනි අවුරුද්දකට ඩොලර් මිලියන 600 ගාන එනවා. 2035 තමයි ගෙවීම ආරම්භ කරන්නේ. ඒක තව අවුරුදු 40කට 2075 දක්වා ගෙවන්න ඉඩකට තිබුණා. ඒ වගේම ලංකා විදුලි බල මණ්ඩලයේ භූගත සැපයුම් පද්ධතිය සකස් කරන ජයික ව්‍යාපෘතියෙන් ඉවත් වුණා ඩොලර් මිලියන 200 ගානක. ඒ වගේම LNG බලාගාරයට ආධාර කරන්න තිබුණේ ආසියානු සංවර්ධන බැංකුව. ඒ ආසියානු සංවර්ධන බැංකුව අද වාණිජ ණයකට ඒක පරිවර්තනය කරලා තියෙනවා. මේ විදිහට ප්‍රධාන ව්‍යාපෘති වලින් ඉවත් වෙලා හිතුවක්කාරී විදිහට හිතවතුන්ට කොම්පැනි වලට අර අන්සොලිසිටඩ් ආකාරයට යම් ව්‍යාපෘති බාර දුන්නා. අද ඒවා කෙරිලත් නැහැ මේවා කෙරිලත් නැහැ. ඒ නිසා අද විදේශ විනිමය ගලා ඒම නතර වුණා. ඊළඟට විදේශ
මේ රටේ විශ්වාසය බිඳ වැටුනේ විදේශ රටවල විතරක් නෙවෙයි. මේ රටේ වෙළඳ පොලේ විශ්වාසය බිඳගත්තා. භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කරවලට අද මේ රටෙන් ඉල්ලුමක් නැහැ. ඒක නිසා තමයි ඉතිහාසගත වෙන විදිහට අද වෙනකොට රුපියල් බිලියන 1500කට අධික ප්‍රමාණයක් අච්චු ගහන්න සිද්ධ වුණේ දේශීය වෙළඳ පොලෙන් ණයට ගැනීමට මහ බැංකුව අසමත් වීම නිසායි. ඒ නිසා තමයි මේ දවන්ත උද්දමනයකට ආසියාවේ වැඩිම උද්දමනයකට හේතුභූත වුණේ. ඒ නිසා ජාත්‍යන්තර කට්ටිය අපි ගැන කලකිරීම විශ්වාසය බිඳ වැටීම විතරක් නෙවෙයි දේශීය වශයෙන් උත් ඒ විශ්වාසය බිඳ වැටලා ඉවරයි. ඒ වගේම මේ මෑතදී සිදු කරගත්ත මේ අවිද්‍යාත්මක කෘෂි ප්‍රතිපත්තිය ඒක තුලින් ඇති කරගත්ත ආහාර අර්බුදය ඒක විසඳීම සඳහා කරපු ඒ කටයුතුත් එක්ක තවත් අපේ ඩොලර් ප්‍රමාණය නාස්ති වීම තමයි තිබුණේ. ඒ විතරක් නෙවෙයි අර පැරණි ගසා කෑම අර පැරණි සංවර්ධන ව්‍යාපෘති වලින් ගසා කෑම අපි දැක්ක සුදුළු ලුණු බිකේ ඉඳන් ඒ වගේම සීනි ටිකට තෙල් ටිකට ඒ වගේම නැනෝ පොහොරට ඇතුළු සෑම ක්ෂේත්‍රයකම අපිට මේක දැක ගන්න ලැබුණා. මේවා තුලින් මොකද වෙන්නේ? මේවා තුලින් මේ රට නීතිය ක්‍රියාත්මක වෙන තැනක් නෙවෙයි. මේ රටේ වෙළඳ පොළ පිළිබඳ විශ්වාසය බිඳ වැටීමත් අපි ශ්‍රේණිගත වීම වල පහලින් පහලට යාමත් අපට ණය දෙන්න කිසිම ආකාරයක පිරිසක් ඉදිරිපත් නොවීමක් සිද්ධ වෙනවා. අපිට ඇහුණ රස කතා බිලියන 2.6ක් ගේනවා කිව්වා 3.6ක් ඕමානයෙන් ගේනවා කිව්වා මේ වගේ නොයෙක් කතා අපිට ඇහුණා. ඒවා දැන් හුදු කතන්දර විතරයි. මම හිතන්නේ මොලේ අමාරුවක් නැති කිසිම කෙනෙක් ශ්‍රී ලංකාවට මේ වෙලාවේ ආයෝජනය කරන්නවත් ඒ වගේම ණය ලබා දෙන්නවත් ඉදිරිපත් වෙන්නේ නැහැ යම් ජාත්‍යන්තර හොරෙක් නොවෙන්නේ. ඒක නිසා අපි මේ පත් වෙලා තියෙන අර්බුදයේ පක්ෂ විපක්ෂ ભેදෙන් තොරව අවබෝධ කරගත යුතුයි. එහෙම අවබෝධ කරගත්තොත් විතරයි අපට විසඳුම් හොයන්න වෙන්නේ. මොකද මේ ආර්ථිකය කඩා වැටුනොත් රට එක දවසකට හෝ බුම්බත් වුනොත් බංකොලොත් වුනොත් එහි වගකීම යන්නේ මේ 69 ලක්ෂයටවත් මේ ආණ්ඩුවට විතරක් නෙවෙයි. ලක්ෂ 220ක් වෙන අප සියලු දෙනාටම එහි වගකීම දරන්න වෙන බව ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම මේ දිගු කාලීන ණය අර්බුදය ඇති වුණේ ඇයි? මේක ඊටාත්ම වැරදි විදියට විටින් විට අර්ථ නිරූපණය වෙනවා ගරු කතානායකතුමනි. ප්‍රධානම කාරණය තමයි මේ රටේ ජාතික භෞතික සැලසුමක් තියෙනවා. ඒ ජාතික භෞතික සැලසුමට අනුව තමයි මහ පරිමාණ මෙගා ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන කාලය හා අවකාශය තීරණය වෙන්නේ. උදාහරණයක් හැටියට කුරුණෑගල සිට දඹුල්ලට අධිවේගී මාර්ගය ආර්ථික වෙන්නේ ඒ ජාතික භෞතික සැලසුමට අනුව 2030 දී එක කළොත් විතරයි. ඒක 2020 දී කරනවා නම් ඒක රටට අනිවාර්යයෙන්ම බරක් වෙනවා. ඒ නිසා මේවා අත්‍යවශ්‍ය වුණත් මේවා අවශ්‍යම වුණත් නමුත් ඒවා කරන කාලවකවානුවක් තියෙනවා. ජාතික භෞතික සැලසුම පැත්තකට දැම්මා. සක්ෂතා අධ්‍යයනයන් පැත්තකට දැම්මා. මූල්‍ය අධ්‍යයනයන් පැත්තකට දැම්මා. පැත්තකට දාලා තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථයන් මත ගුවන් තොටුපළවල්, වරායවල්, අධිවේගී මාර්ග, ක්‍රීඩාංගන, සම්මන්ත්‍රණ ශාලා ඉදි කළා. ඒවයේ වැයබර තමයි අද අපි මේ ගෙවමින් තිබෙන්නේ. ඒ විතරක් නෙවෙයි වාණිජ ණය මිලදී වාණිජ ණය ගත්තා. මේක ඉතාමත්ම පැහැදිලි කාරණයක්. අපි කියන්න ඕනේ මේ වාණිජ ණයවල ඉතිහාසය. වාණිජ ණය 2004 දී තිබුණේ ඒ කියන්නේ non concessional loans තිබුණේ විදේශ ණය ප්‍රතිශතයක් හැටියට 108යි. 2015 වෙනකොට මේක 144 නැග්ගා. 100.1 පොලියට අවුරුදු 30 40 ගෙවන සැහැල්ලු ණය වෙනුවට 8.10 පොලියට අවුරුදු 3න් 5න් ගෙවන්න ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ්ස් ඇරලා SLDB ඇරලා කිසිම ආදායමක් එන්නේ නැත්නම් වල ඒවා ආයෝජනය කළා. ඒක තමයි මේ සංඛ්‍යා ලේඛනයෙන් පේන්නේ. ඒ නිසා අද මේ ණය ගෙවීමම බරපතල ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මම දැක්ක ගරු අග්‍රාමාත්‍යතුමා කැලණි නවපාලම විවෘත කරපු අවස්ථාවේ කිව්වා යහපාලන ආණ්ඩුව ණය ගත්තක් කොළ දෙයක් නැහැ කියලා. අපි නම් වරායවල් හැදුවා ගෝන්තොට පොළ හැදුවා කියලා. මම මේක නිතරම මෙතන අපිට ඇහෙන්න තියෙන කතාවක්. ඒ නිසා මම කියන්න ඕනේ 2010 දී ගරු කතානායකතුමනි අපේ විදේශ ණය ගෙවීම ඩොලර් මිලියන 1540ක් වෙනකොට අපට ලැබිලා තියෙනවා ණය විදියට 3529ක්. ණය ආපසු ගෙවීම හා රටට ලැබිච්ච විදේශ ණය ප්‍රමාණය අතර අනුපාතය 144යි. 2013 දී මේක 166යි. 2016 දී මේක 179යි. 2019 දී මේක 195යි. ඒ කියන්නේ රටට ණය හැටියට රුපියල් මිලියන 5000 ඩොලර් මිලියන 5582ක් ලැබෙනකොට 5324ක්ම ගිහිලා තියෙන්නේ ණය ආපසු ගෙවීම. ඉතින් ඒක තමයි අද අර්බුදේ. ඒ වගේම මම කියන්න ඕනේ මේ 2021 ණය සංයුතිය මොකද්ද? ණය ආපසු ගෙවීමේ ක්‍රියාවලිය මොකද්ද? 2021 ණය වලින් 1956 ඉඳන් 2004 දක්වා සේනානායකලා, බණ්ඩාරනායකලා, ජයවර්ධනලා, ප්‍රේමදාසලා, කුමාරතුංගලා ඔක්කොම ගත්ත ණය. ඔක්කොම ගත්ත ණයට ගිහින් තියෙන 14.5යි. ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ 2005-14 පාලනයේ ණය ගෙවීම කීයද? 177.4යි. එතන තමයි ප්‍රශ්නේ, එතන තමයි වෙනස. යහපාලන ආණ්ඩුවේ 2015-19 ගිහින් තියෙන 108යි. ඒක නිසා අපි මතක තියාගන්න ඕනේ අද මේ ණය ගෙවීමේ අර්බුදයේ පැන නැගිලා තියෙන්නේ.
මේ 2015 කාලේ අර මං කලින් සඳහන් කරපු මූලධර්ම මත ගත්ත ණය වාණිජ ණය කිසිම ආදායමක් ඉපදෙන්නේ නැත්නම් වල යොදවලා ඒවා කෙටි කාලින වශයෙන් අනපේක්ෂිත ලෙස දැන් අපේ හිස මත කඩා වැටීම නිසායි. ගරු කතානායකතුමනි, අද මේ සියල්ල අතරේ අපිට පේනවා මේ සම්පත් විකිණීම, විදේශ ආයෝජන නමින් සම්පත් විකිණීම දැන් ප්‍රබන්ධයක් හැටියට ඇවිල්ලා දැන් රට තුළ රතාර්ථයක් කරගෙන යනවා. ඒකේ ප්‍රධානම කාරණයක් තමයි අද මේ ඇති වෙලා තියෙන මේ විදුලි බල ශේෂ්ත්‍රය ඇති වෙලා තියෙන මූලික ප්‍රශ්නය මේ යුගදනවි බලාගාරය. මම කියන්න ඕනේ අර්බුදය ගැන. අද මෙතනදි ප්‍රකාශ වුණා විදුලි කප්පාදුවකට ඉඩ කඩක් නැහැ කියලා. ඔව්, මේ දවස්වල ඉතිහාසයේ කවදාකවත් නැතරම් අතිවිශාල ජලාශයන්ක් ලැබෙනවා. අද 60%ක් 65ක් විදුලිය උත්පාදනය වෙන්නේ ජලයෙන්. හැබැයි හැමදාම මේ විදිහට මේක තියෙයි කියන්න බෑ. සති 6ක් පෑවිල්ලට ලක් වුණොත් අනිවාර්යයෙන්ම නැවත වතාවක් මේ විදුලිය නිපදවීමේ හැකියාව තාප විදුලිය කරා ගමන් කරන එක වළක්වන්න බෑ. ඒකට අපි සූදානම් විය යුතුයි. මොකද විදුලි කප්පාදුවක් ඇති වුණොත් ඒකම පැන නගින ප්‍රශ්නේ ජලය. ජලය ලබා දෙන්නේ කොහොමද කියන්නේ? වෙනදා නම් විදුලි කප්පාදුවක් ඇති වුණොත් අපිට පුළුවන් අපේ පෞද්ගලික ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කරන්න. මේ පෞද්ගලික ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කරන්නත් ඩීසල් එහෙම නැත්නම් භූමි තෙල් අපි ආනයනය කළ යුතු වෙනවා. ඒ නිසා මේ අර්බුදය ගැන විධිමත් ලෙස කල්පනා නොකළොත් අපි මේක පුරෝකථනය කරලා කටයුතු නොකළොත් අපට බරපතල ප්‍රශ්න ගණනාවකට ලක් වෙන්න වෙනවා. මොකද දැනටමත් ගල්ලංගුරු ගෙන්නන්නේ 50% ක්ෂණික වශයෙන්, තව 50% දීර්ඝකාලීන ටෙන්ඩර් එක. දීර්ඝකාලීන ටෙන්ඩරේ විතරයි ක්‍රියාත්මක වෙලා තියෙන, ක්ෂණික ටෙන්ඩරේට සැපයුම් කරුවන් නැහැයි කියලා දැන් පහුගිය දවස්වල අපිට වාර්තා වුණා. ඒ කියන්නේ 50% ගල්ලංගුරු වලින් දුවන්න බෑ. මොකද 50%ක්ම මේ රටේ හදිසි තත්වයක් යටතේ දුවන්න තියෙන එකම බලාගාරය පුත්තලම ගල්ලංගුරු බලාගාරය පමණයි. ඒතර මේ බලාගාරයට ගල්ලංගුරු සැපයුම අවම වුණොත් රට තුල විදුලි කප්පාදුවක් අනිවාර්ය වෙනවා. ඒක කෙලින්ම ජල සැපයුමට බාධා පමුණවනවා, ජලයට බාධා පමුණවනවා, ජන ජීවිතයට බාධා පමුණවනවා, ආර්ථිකය කඩාබිඳ දමන්න බාධා පමුණවනවා. ඒ නිසා අපි මතක තියාගන්න ඕන අපි ගමන් කරමින් තියෙන්නේ ලෙබනනේ දෙසට. ලෙබනනේ අර්බුදයේ දෙසට අපි ගමන් කරමින් තියෙන්නේ. ඒ ගැන වගකීමකින් අපි ක්‍රියා කළ යුතුයි. එහෙම නැතුව తాවකාලික පැලස්තර වලින් මේ ප්‍රශ්නේ විසඳන්න හැකියාවක් නැහැ. මම බොහොම පැහැදිලිව කියන්න ඕනේ යුගදනවි බලාගාරය ගැන. ඒක ලොකු විදේශ ආයෝජනයක් කියලා අපට පෙන්වන්න උත්සාහ කළා. විදේශ ආයෝජනයකින් මොකද්ද වෙන්න ඕනේ කරු කතානායකතුමනි? විදේශ ආයෝජනය පළමුවෙන්ම රටට මේ අත්‍යවශ්‍ය මේ මොහොතේ තියෙන විදේශ විනිමය ගෙන එන්න සමත් වෙන්න ඕනේ. ඒ වගේම මේ ශේෂ්ත්‍රය බලාත්මක කරන්න සමත් වෙන්න ඕනේ. මේ බලශක්ති ශේෂ්ත්‍රය බලාත්මක කරන්න හැකි වෙන්න ඕනේ විදේශ විනිමය මගින්. ඊටමතරව රැකියා උත්පාදනය කරන්න, එහෙමත් නැත්නම් තාක්ෂණය නැවත ගෙන එන්න හැකියාව ඒ ආයෝජනයේ තියෙන්න ඕනේ. යුගදනවි ආයෝජනයේට ඒ හැකියාව තියෙනවද? ඒ ශක්තිමත් ආයෝජනයක්ද? මගේ පිළිතුර නෑ යන්නයි. ඒක පැහැදිලි තවත් ජාවාරමක් අන්තර්ජාතික වශයෙන් මේ රටට අනාගතයේ භයානක ප්‍රතිවිපාක ගෙන දෙන අර ගන් බෝඩ් ඩිප්ලොමැසි එකට තුඩු දෙන තත්වයේ දෙයක්. මොකද අපි දැක්ක පොහොර කියන්නේ සමාගම් දෙකක් අතර ඇති වෙච්ච ගණදෙනුවක්. නමුත් ඒකට රජය මැදිහත් වුණා, චීන රජය මැදිහත් වුණා. ඩොලර් මිලියන 6ක ව්‍යාපාරයකට. රජය මැදිහත් වෙලා අපේ මහජන බැංකුවට බලපෑමක් එල්ල කළා. ඒ වගේ දෙයක් නෙමෙයි මේ නිව් පෝර්ට්‍රස් එනර්ජි කියන්නේ. මේ රටේ බලශක්ති ශේෂ්ත්‍රයේ, මේ රටේ ස්වභාවික වායු සැපයුම් ශේෂ්ත්‍රයේ ඒ කාදිකාරය ලබා ගන්නට යන ක්‍රියාවලියක් තමයි ඒ තුල දකින්න තියෙන්නේ. මොකද්ද පළවෙනි පියවර? පළවෙනි පියවර තමයි දැනට ක්‍රියාත්මක වෙන යුගදනවි බලාගාරයේ කොටස් 140ක් ඩොලර් මිලියන 250කට ගත්තා කියලා තමයි අපිට කිව්වේ. මේ වාර්තාව අපේ ගිවිසුම මේ සභාගත කරේ නැහනේ. අද මේ වෙනකන් ගිවිසුම සභාගත කළා නැහැ. විදුලි බල මණ්ඩලයේ සභාපති කියලා තියෙනවා මේකේ මේ අප්‍රකාශිත දෙයක් කියලා. අප්‍රකාශිත දේවල් වෙන්න බෑ. විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමාට ඕස්ට්‍රේලියාවේ තියෙන එතුමාගේ දේපොළ, එහෙම නැත්නම් බැසිල් රාජපක්ෂ මහත්තයාට ඇමරිකාවේ තියෙන එතුමාගේ දේපොළ සම්බන්ධයෙන් ඒ වගේ අන්ඩිස්ක්ලෝස් එග්‍රීමන්ට් වලට යන්න පුළුවන්. හැබැයි මේ රටේ මූල්‍ය පාලනය තියෙන තැන මෙතන මේ රටේ ලක්ෂ 220ක් 75 ලක්ෂයක් විදුලි පාරිභෝගිකයන්ගේ ඉරණම විසඳන තැන මෙතන ඒවා සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුවට දැනුම් නොදී රහසේ ක්‍රියාත්මක වෙන්න කිසිම අයිතියක් නැති බව ප්‍රකාශ කරන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් අපි ක්‍රියා කරන්න ඕනේ. දැන් මොකද්ද මේ කළා තියෙන්නේ? මේ කළා තියෙන්නේ බලාගාරයේ 140 ගන්න එක නෙවෙයි. මේ බලාගාරය 2010 මේක බලපද්ධතියට ආවට පස්සේ මේ දක්වා කාලය තුල මෙහි ස්ථාවර ගාස්තු එහෙම නැත්නම් කැපැසිටි charge එක අපි ගෙවලා තියෙනවා රුපියල් වලින් රුපියල් බිලියන 95. ඒ වගේම මෙහි විදේශ ණය සංයුතියෙන් තව ඉතුරුලා තියෙන්නේ සොච්චමයි ඩොලර් මිලියන 14යි. ඒක ලබන මාර්තු මාසයේ ගෙවනකොට ඉවර වෙනවා. එතකොට මේක විදේශ විනිමය සම්බන්ධයෙන් තිබිච්ච ලොකු ප්‍රශ්නයක් මේ රටට. මේ ඒක විසඳනවා. නමුත් දැන් මොකද මේ කරලා තියෙන්නේ? දැන් කලේ ඊළඟ අවුරුදු 11ට දරු කතානායකතුමනි
මේ බලාගාරය හරහා මේ බලාගාරයේ ස්ථාවර ගාස්තු රුපියල් බිලියන 225ක් ගෙවිය යුතුයි. ඒ කියන්නේ ආසන්නයෙන් අද තියෙන මුදල් හැටියට ගත්තොත් ඩොලර් බිලියනයක් ගෙවිය යුතුයි. වෙන වචන වලින් කියනවා නම් ඒ ඩොලර් බිලියනෙන් 140ක් එනම් ඩොලර් මිලියන 400ක් මේ ඊළඟ අවුරුදු 11 ඇතුළත පළවෙනි වටේදී මේ සමාගමට යනවා. මම අහන්න කැමතියි මේ සමාගම ලෑස්තිද ලංකාවේ රුපියල් බාර ගන්න? ලංකා විදුලි බල මණ්ඩලය ලෑස්ති ලංකාවේ රුපියල් බාර ගන්න ඒ යුගදනවි බලාගාරයේ අදාළ සමාගමේ වෙස්ට් කෝස්ට් සමාගමේ මේ සමාගම ලෑස්තිද ලංකාවේ රුපියල් බාර ගන්න? එහෙනම් මේ මොකද කරලා තියෙන්නේ? මේ කරලා තියෙන්නේ ඩොලර් ණයක් ඉවර වෙච්ච ණයක් නැවත පටන් ගන්නවා පළවෙනි පියවරේ. දෙක සොබහදනවි නමින් බොහොම පමා වෙච්ච ඒ දෙවෙනි බලාගාරය මෙගාවොට් 350ක ඒ බලාගාරයේ ඒ ඉක්විටි ෆන්ඩ්ස් වලින් ඒකෙන් 50% කියලා තවත් ඩොලර් මිලියන් 35ක් ගන්න යනවා. මම හිතනවා මේ වෙස්ට් කෝස්ට් සමාගමට LTL සමාගමට මේ ඩොලර් මිලියන 70 හොයාගන්න ලොකු අමාරුවක් නැහැ. ඉතුරු ඩොලර් මිලියන ප්‍රමාණය ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන නියමිතයි. කලින් ඒක සහන ණයක් හැටියට තිබුණේ. දැන් ඒක වාණිජ ණයක් බවට පරිවර්තනය වෙලා අපේ මේ තියෙන ආර්ථික මරිමෝඩකම් නිසා. දැන් මේක හරහා මොකද වෙන්නේ? ආයි අර සුභාදනවි බලාගාරයේත් අයිතිය මොවුන්ට ලැබෙනවා. මේක තියෙන ඊටාම භයානක පැත්තක්. ඒක තමයි අපි සාමාන්‍යයෙන් ණයක් ගන්නකොට මේ power purchasing agreement එක පෙන්නලා තමයි ඒ බලාගාර වලට ණය ගන්න. හැබැයි මෙතන කලේ මොකද්ද? අනාගතයේ එන මූල්‍ය ප්‍රවාහය පෙන්නලා තමයි මේ ණය ගත්තේ. දැන් මේ නරක අත්දැකීම විදුලි බල මණ්ඩලයෙන් පටන් අරන් මේක වරායට ගෙනියන්න පුළුවන්. මේක අර විදේශ සංක්‍රමණිකයන් අපට මෙහෙට එවන සම්ප්‍රේෂණ පෙන්නලා ආයි ණය ගන්න පුළුවන්. මේ සෙක්‍රටයිස් කිරිල්ල. මේක මේ රටේ අනාගතයේ සඳහා කරපු භයානකම තීන්දුවක්. මෙතන විකුණලා තියෙන ඇසට් එක නෙවෙයි. මෙතන විකුණලා තියෙන්නේ මූල්‍ය ප්‍රවාහය. ඒ මූල්‍ය ප්‍රවාහය විකිණීම කියන ඒ ආදර්ශය අපි අනික් ශේෂ්ඨ වලට ගෙනිච්චොත් වරායට ඩොලර් එනවා. එහෙනම් ඒ ඩොලර් පෙන්නලා ණයක් ගමු. සංක්‍රමණිකව ඩොලර් බිලියන මෙච්චර වෙනවා. ඒ ටික උගස් කරලා ණයක් ගමු. ගුවන් තොටුපළේ ණයක් ගමු. මේ තත්ත්වයට අපි ගියොත් මෙතන තියෙන මේ සම්පත නෙවෙයි විකුණලා තියෙන්නේ මූල්‍ය ප්‍රවාහයක ඉතාම භයානක අත්දැකීමක්. එහි වගකීම එහි ඇති වෙන ප්‍රශ්න වලට මේ රටට අනාගතේ වග කියන්න වෙනවා. මේ කාරණා දෙක විතරක් නෙවෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. මෙතන තියෙන ප්‍රශ්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි බල අමාත්‍යාංශයේ ටෙන්ඩර් එකක් දැම්මා. මොකටද? ගෑස් සැපයුම කරන මුහුදේ තියෙන පාවෙන ගෑස් ගබඩාවට නල පද්ධතියට කන්තේ නීතික සංස්ථාවත් එක්ක ඒ හරහා ඒ ටෙන්ඩරය මේ සොයාගෙන යනකොට ඒ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කෙරීගෙන යනකොට ඒකට මැද්දෙන් පැනලා ඉහලින් ඇවිල්ලා මේක යොදලා තියෙනවා. මොකද්ද මේ? ඒ සමාගම එහෙම ආයෝජනයකට එනවා නම් ඒගොල්ලන්ට කියන තුනේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට එන්න කියලා. ඇවිල්ලා තරඟකාරී මට්ටමින් මේක ගැන හොයලා බලන්න කියලා. ඇයි එහෙම ආවේ නැත්තේ? එහෙම ආවේ නැත්තේ මේ සමාගමේ මූල්‍ය ශේෂපත්‍රය අරන් බැලුවම කරු කතානායකතුමනි ඇමරිකා එක්සත් ජනපදයේ මේ සමාගම පාඩු පිට පාඩු ලබලා තියෙනවා. මේ සමාගම ගිය අවුරුද්දේ ගත්ත ඩොලර් මිලියන 800ක ණයක් ලයිබෝ ප්ලස් 6.65 වලට. ඒ කියන්නේ අන්තිම බංකොලොත් සමාගමකට තමයි මේ වගේ ලයිබෝ ප්ලස් 6.5 විදිහට ණය දෙන්නේ. මේ සමාගමේ බංකොලොත් ණය ප්‍රමාණය අපට ගැට ගහන්න දෙන්නේ. අපට මතක් වෙනවා කැලිෆෝනියානු විදුලි මාෆියාව 2001 දී ඒ කැලිෆෝනියානු ප්‍රාන්තයේ ආණ්ඩුකාරයව දන ගැස්සුවා. ඒ විදුලි මාෆියාව. ඒ විදිහේ විදුලි මාෆියාවකට ආරාධනා කර ගැනීමද මේ තියෙන්නේ. මේ රටේ බලශක්ති ස්වෛරීත්වය ඒ විදිහට පාවා දෙන්න දෙන්නේ. ඒගොල්ලන්ට එන්න කියන තුන ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඇවිල්ලා කරන් තුන. මොකද්ද කියන්නේ? අර අපි කියන බ්‍රිතාන්‍ය තාප ශක්තිය එකකේ BTO මිලියන් BTO එකකට ගන්න ගාන අඩුයි කියලා අර ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවේ දාලා තියෙනවා. ඕක නිකන් දෙන්නාව කොරියන් සමාගමක්. මෙතන තියෙන ගණදෙනුව මොකක්ද මේක දැන්ටමත් හුඟ දෙනෙක් පැහැදිලි කරලා තියෙනවා. මොකද්ද? ගෑස් සැපයුම. ගෑස් සැපයුමේ ඉදිරිපත් කරලා තියෙනවා දැනට ලෝකයේ තියෙන මේ සම්බන්ධයෙන් වෙච්ච දර්ශක කීපයක්. ඇමරිකා එක්සත් ජනපදයේ පාවිච්චි කරන්නේ හෙන්රි හබ් එක. හෙන්රි හබ් දර්ශකයට තව එකතු කරන්න කියලා තියෙනවා. කීයක්ද? 5.5ක් ඩොලර්. ඒක පැහැදිලි කරලා නැහැ. අද එතකොට මේ බලාගාර දෙක 600යි. ඊට අමතරව ලංකා විදුලි බල මණ්ඩලයේ සපුගස් කන්දේ ඒ වගේම ඒ පවතින දැනට දැවිතෙල් බලාගාර ඔක්කොම එකතු කළාම මේකට වාර්ෂිකව මිලියන් MBTU අවශ්‍ය වෙනවා 46 ඉඳන් 58 දක්වා කියලා පෙන්වලා දීලා තියෙනවා. ඒ කියන්නේ ඇවරේජ් එක 52යි. මිලියන් MBTU 52 වැඩි කරන්න 5.5න් වාර්ෂික ලාභය ඩොලර් මිලියන 250යි. කොහොමද වැඩේ? 250ක් දාලා වාර්ෂික ලාභය මිලියන 250ක් එළියට අදිනවා. කොහොමද සෙල්ලම්? මේ අපි ගොන්නු කියලා හිතන් ඉන්නවද? මේ ශේෂ්ඨය දන්නේ නැහැ කියලා හිතන් ඉන්නවද? අපි බොහොම පැහැදිලිව කියනවා මේක මේ ඉතිහාසයේ සිදු කරන මේ රට වටන්න සිදු කරන භයානකම දෙයක්. මෙහෙම තමයි ඇග්‍රිකෝ එක ආවේ. 1996
විදුලි අර්බුදය වෙලා ඇග්‍රිකෝ එක ආවේ. කොච්චර අමාරුවෙන්ද ඒ ඇග්‍රිකෝ සමාගම අපි ආපහු අරගත්තේ. ඒ ඇග්‍රිකෝ එක යවලා උතුරු ජනනී නමින් බලාගාරයක් හැදුවේ මගේ දූර කාලේ කාලේ. මට ලොකු බලපෑමක් ආවා ඒකට. මේවා ගොඩ බැස්සට පස්සේ අයින් කිරිල්ලා අවුරුදු 5න් කරන්න බෑ. ඒක තමයි කතාව. ඒ නිසා මේ පිළිබඳව වැදගත් කතිකාවතක් මේ රටේ තියෙනවා. අපේ බලශක්ති ඇමතුමා නිතරම කියනවා මේ අපේ කලාපයේ තියෙන මේ ගෑස් තෙල් සම්පත ගොඩ දාන්න ඕන. මේක නැවත අරගන්න. හොඳයි බොහොම හොඳයි. මේක 1960 ඉඳන් කියන දෙයක්. දැන් මන්නාරම් ද්‍රෝණියේ 2011 සැප්තැම්බර් මාසේ ස්ථාන දෙකක ගෑස් සංචිත හම්බ වුණා. ඒ ගෑස් සංචිත තියෙන්නේ මධ්‍යස්ථ ප්‍රමාණයන්ගේ. විදේශ ආයෝජකයෙකුට ඇවිල්ලා ගොඩ ගන්න පුළුවන් තත්ත්වයක නැහැ. හැබැයි මේ ගෑස් සංචිත වලින් මේ ලංකා විදුලි බල මණ්ඩලයේ ගෑස් සැපයුම සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ හරහා ඒ කටයුත්ත කරගන්න පුළුවන්. එතකොට මේ රටේ ගෑස් සම්පත අපි පාවිච්චි කරන්න යනවනම් ඒකට ඉන්න ප්‍රධානම පාරිභෝගිකයා තමයි ලංකා විදුලි බල මණ්ඩලය. ඒ ආකාරයට අපි කටයුතු කළා නම් ඒට අවශ්‍ය වෙන ආයෝජනය අපි කළා නම් අපිට අනිවාර්යයෙන්ම මේ රටේ මේ ගෑස් සංචිත පිළිබඳ මේ අර්බුදය මේ තියෙන ගෑස් පිළිබඳ ප්‍රශ්නය පිළිබඳ ස්වයංපූර්ණතාවය මේ බලශක්ති සුරක්ෂිතතාවය කරු මන්තුමා උතන විනාඩි 2යි තව තියෙනවා. බලශක්ති අවශ්‍යතාවය අපිට ඉටු කරගන්න තිබුණ ගරු කතානායකතුමනි. ඒ නිසා එක පැත්තකින් ආණ්ඩුව කියනවා රටේ ගෑස් සම්පත හොයාගෙන යනවා ගෑස් සම්පතෙන් ප්‍රයෝජන ගන්නවා කියලා. ආණ්ඩුවේ අනිත් පැත්තක කරන්නේ මොකද්ද? ගෑස් සම්පත ඇමරිකා එක්සත් ජනපදයේ මේ අප්‍රිකාවෙන් ගෑස් ගෙන්නන්න යනවා තුට්ටු දෙකට. මෙන්න මේක තමයි අද අපිට දැක ගන්න ලැබෙන මේ විසංවාදය. ඒ නිසා මේ යුගදනවි ඩීල් එක පැහැදිලි මෙගා ඩීල් එකක් මේ ඩීල් එක කිසිසේත්ම මේ රටේ බලශක්ති සුරක්ෂිත භාවයටවත් මේ රටේ විදේශ විනිමය ආයෝජනයටවත් ඒ වගේම මේ රටේ රැකියා උත්පාදනයට අනිකුත් ක්ෂේත්‍ර වලටත් ලංකා විදුලි බල මණ්ඩලයටවත් ඒ වගේම මේ රටේ අනාගතයටවත් කිසිම ආකාරයකින් දායක වෙන දෙයක් නෙවෙයි. ඒ වගේම මම කියන්න ඕනි මේ හා බැඳිලා මේ විදේශ විනිමය අර්බුදයත් එක්ක බැඳිලා ඉන්ධන අර්බුදයක් මතු වුණොත් ඒ ඉන්ධන අර්බුදය හරහා රටේ ආර්ථිකය ආපසු හරවාගත නොහැකි තත්වයකට පත් වුණොත් ඒක ඉතාමත්ම භයානක දෙයක් වෙනවා. ගරු කතානායකතුමනි ග්‍රීසිය 2011 දී බංකොලොත් වුණා. 4 වතාවක් ආණ්ඩු මාරු වුණා. විවිධ ආකාරයේ සංධාන බිහි වුණා. ලොකු ජර්මනිය යුරෝපයේ ලොකු රටවල් ඒ පිටිපස්සේ හිටියත් ඒ රට ගොඩ ගන්න අවුරුදු ගණනාවක් ගත වුණා. අද ලෙබනනයට ඉරණම අත් වෙලා තියෙනවා. ලෙබනනේ ගලවා ගන්න අරාබි ලෝකයේ ධනවත් රටවල් ඉදිරිපත් වෙලා නැහැ. ඒ රටවල් වලට කරන්න පුළුවන් දෙයක්වත් නැහැ. ඒ නිසා මේ අපිව ගලව ගන්න අහවල් රටේයි කියලා අපි කල්පනා කරලා වැඩක් නැහැ. අපි මේ පාර්ලිමේන්තුවේ වක්කීම තියෙනවා. පාර්ලිමේන්තුවේ 148 වෙනි ව්‍යවස්ථාවේ වගන්ති අනුව මේ අර්බුදයට විසඳුම් හොයන්න. ඒ නිසා අපි මේ රට බංකොලොත් වෙයිද අපි කරනවා කියන ආඩම්බර ප්‍රකාශ නෙවෙයි. මේ බංකොලොත් වීම කරා ඉන්ධන අර්බුදයක් කරා ගමන් කරමින් තියෙන මේ රටට නිශ්චිත විසඳුම් වලියක් අයවැයෙන් අපි බලාපොරොත්තු වුණා. ගරු මුදල් ඇමතුමාගෙන් ඒක සිද්ධ වුණේ නැහැ. නිශ්චිත විසඳුම් වලියක් ලබා දෙන්න නැත්නම් ඡන්දය දීපු 69 ලක්ෂයයි මේ පැත්තට ඡන්ද දීපු 55 ලක්ෂයයි අනික් කට්ටිය නෙමෙයි මේ ලක්ෂ 220ම අනාගතය. ඒ වගේම මේ රට දාලා යන්න පෙළ ගැහිලා ඉන්න අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඒ කටයුත්තට නිශ්චිත යෝජනාවලියක් ඉදිරිපත් කරන ලෙස මේ ගරු සභාවෙන් මම ඉල්ලා සිටිනවා.